නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුණබර කාරුණික පින්වත්නි, අපි අද උදෑසන කාලයේහි නිවනට සාපේක්ෂක වූ ලෞතර දැක්මක් යෝනිසෝ මනසිකාරයක අවශ්‍යතාවය පිළිබඳව නැවත වතාවක් සිහිපත් කරගත්තා, මෙනෙහි කරගත්තා. දැන් අපි එහිදී කල්පනා කළා පළඟටියා ගිනි දැල්ලට ඇලුම් කරන්නාක් මෙන් අපද ඇලුම් කරන, ප්‍රිය කරන ගිනි දැල්ල මෙන් පවත්නා ධර්මතා පහක් පිළිබඳව අපි කතා කළා පංච උපාදානස්කන්ධේ නමින්. මෙන්න මේ පංච උපාදානස්කන්ධයට තමයි අපි ඇලුම් කරලා තියෙන්නේ. මම, මගේ ආත්මය, මම කියනකොට මානය, මගේ කියනකොට තෘෂ්ණාව, මගේ ආත්මය කියනකොට දෘෂ්ටිය. තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් අපි මේ පංච උපාදානස්කන්ධයට බැඳිලා තියෙනවා. පංච උපාදානස්කන්ධයට ඇලුම් කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධයම අපට ප්‍රිය වූ, මනාප වූ, සොඳුරු වූ අරමුණ බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ට ඇලුම් කරනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැති තරම්. මොකද අපි ඇලුම් කරන්නේ දරුවන්ට. අපි ඇලුම් කරන්නේ මව්පියන්ට. අපි ඇලුම් කරන්නේ බිරිඳට, ස්වාමියාට, සහෝදර සහෝදරයන්ට, හිතවතුන්ට. රන් රිදී ආභරණ මුතුමැණික් දීපලවලට. හැබැයි අපි දන්නේ නැති වුණාට මේ හැම තැනකින්ම කියවෙන්නේ ඒ ස්කන්ධ පංචකය පිළිබඳව තොරතුරු. ඔබට මතක ඇති සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න අවධියක කළ දේශනාවක් තියෙනවා, අරිය පරේෂණ සූත්‍රය. උන්වහන්සේ දේශනා කරන ඒ ආර්ය පරේෂණය කොහොමද ආරම්භ කළේ කියලා. එදා කිඹුල්වට සෞසිරියෙන් පිරුණු සුවිසල් මාලිගා තුල සියලු සැපතින් සම්පතින් යුක්තව දිවි ගෙවද්දීම උන්වහන්සේ ආර්ය පරේෂණය හා අනාර්ය පරේෂණය පිළිබඳව ගැන කල්පනා කළා. උන්වහන්සේට අවබෝධ වුණා මම ජාතිය ස්වභාව කොට ඉඳිමින්, ජරාව ස්වභාව කොට ඉඳිමින්, ව්‍යාධිය ස්වභාව කොට ඉඳිමින්, මරණය ස්වභාව කොට ඉඳිමින්, ශෝකය ස්වභාව කොට ඉඳිමින්,
කෙලෙසෙන බව ස්වභාව කොට සිටිමින් මං හොයන්නේ මොනවද? ජාති දුක විඳිමින් ජාති දුකම ඇති කරන දේවල් මං හොයලා තියෙන්නේ. ජරා දුක විඳිමින් ජරාවටපත් වෙන දේවල්මයි මං හොයාගෙන තියෙන්නේ. ව්‍යාධි දුක විඳිමින් ව්‍යාධි දුක ඇති කරන දේමයි හොයාගෙන තියෙන්නේ. මරණ දුක විඳිමින් මරණ දුක ඇති කරන දේවල්මයි හොයලා තියෙන්නේ. ශෝක සංතාප ඇතිව වාසය කරමින් ශෝකය ඇති කරන දේවල්මයි අපි හොයලා තියෙන්නේ. කෙලෙසෙමින් සිටියදීම කෙලෙසෙන කිලුට වෙන දේවල්මයි හොයාගෙන තියෙන්නේ. එනිසා මේක අනාර්ය පරිශ්‍රණයක්. එනිසා මම ජාතිය ස්වභාව කොට ඇතිව ජාතියක් නැති ධර්මයක් හොයන්න ඕන. ජරාවටපත් වෙමින් ඉඳලා මං අජර වූ දිරන්නේ නැති ධර්මයක් හොයන්න ඕන. ලෙඩ වෙන්නේ නැති ධර්මයක් හොයන්න ඕන. අමරණීය ධර්මයක් හොයන්න ඕන. අශෝක වූ ධර්මයක් හොයන්න ඕන. නොකෙලෙසෙන නොකිලිටි වෙන ධර්මයක් හොයන්න ඕන. අන්න මොනවද උන්වහන්සේ එතනද පැහැදිලි කරනවා? ජාති දුක විඳින්මින් ජාති දුක ඇති කරන දේම හෙව්වා. මොනවද හෙව්වේ? උන්වහන්සේ පෙන්නනවා අඹ දරුවා දාසි දාසා දැසි දසුන් ඊළඟට එළුවන් කුකුලන් ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් රන් රිදී ආභරණ මේ ආදී දේ හොයාගත්තේ. එතකොට උන්වහන්සේ මෙහිදි දක්වනවා මෙන්න මේවා නම් කොට දක්වමින් මේ හැම දෙයක්ම ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය ස්වභාව කොට ඇති ක්ලේශ කෙලසීමට හේතු වෙන ධර්මතා හැටියට ඒක දක්වලා තියෙනවා. පින්වතුන් ඒ ගැන ටිකක් කියවලා බලන එක හොඳයි. මම විස්තර කරන්න යන්නේ නැහැ. කෙසේ හෝ වේවා අපි මේ ලෝකයේ තුල ඇසුරු කළ යමක් ඇතනම් ප්‍රිය කළ යමක් ඇතනම් ඒ හැම දෙයකම ස්වභාවය සියුම්ව විමසලා බැලුවොත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. අපි දුකට ඇලුම් කරේ නෑ කවුරුවත්. පළඟැටියා දුකට ඇලුම් කළේ නෑ. දුක ප්‍රිය කළේ නෑ. සැපතටයි ප්‍රිය කළේ. සතුටයි හෙව්වේ. පළඟැටියා දුක හොයාගෙන ගියේ නෑ. හොයාගෙන ගියේ සැප. හැබැයි ලැබුණේ හොයපු දේ නෙවෙයි. අපිත් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්නේ සැප. දුක කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි අපි සැපය ගෙන දෙන සොඳුරු ප්‍රිය අරමුණු හැටියට ලබාගත් යමක් ඇතනම් ඔබ කල්පනා කරලා නුවණින් විමසලා බලන්න. ඔබට දුක ඇති කරා නම්
ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ශෝක පරිදේව දුක් දුම්නස් ඇති කළා නම් ඇති කලේ ඇති උනේ කුමකින්ද? මේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්න කෝටි ගාණක්. ඔය හැමෝම දිරනවා. හැමෝම ලෙඩ වෙනවා. හැමෝම මැරෙනවා. හැබැයි ඔබට දුක ආවේ නෑ. ඔබ ඇඬුවේ නෑ, වැළපුවේ නෑ, වැළපුනේ නෑ. ශෝක කළේ නෑ. හැබැයි කවුරු දිරපු වෙලාවේද, කවුරු ලෙඩ වුණු වෙලාවේද, කවුරු මියදුණු වෙලාවේද ඔබේ නෙතට කඳුලක් ඉනුවේ. හදවතට සුසුමක් මතුවුනේ. ඔබ මහාණින් හඬා වැළපුණේ කොතැනද? ඔබ ප්‍රියයි, මනාපයි, සොඳුරුයි කියලා සැපගෙන දෙන උතුම් අරමුණක් හැටියට ලබාගත් දෙයකින්මයි ඔබට ඒ දුක උරුම කළේ. පළඟැටිය පහන් දැල්ල දැක්කේ සැපගෙන දෙන තැනක් හැටියට. දැන් බලන්න අපිට දුක ගෙනහැල්ලා දීලා තියෙන්නේ අපි සැපගෙන දෙන තැනක් හැටියට දැකපු තැනකින්මයි, දැකපු දෙයකින්මයි. අපි මම, මගේ ආත්මය කියලා නොගත්ත දේවල් දිරා ගියාට ජරා දුක ආවේ නැහැ. මම මගේ ආත්මය කියලා දැඩිව ගත්තේ නැති දේවල් ලෙඩ වුණාට ලෙඩවීමේ දුක ආවේ නැහැ. මම මගේ ආත්මය කියලා නොගත් දේවල් මිය ගියාට මට මරණ දුක ආවේ නැහැ. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආවනම්, ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වුණා නම් ඇති උනේම මමමයි, මගේමයි, මගේ ආත්මයමයි කියලා දැඩි කොට ගත්ත දෙයකින්මයි. එතකොට අපි මම, මගේ ආත්මය කියලා ගත්ත දේවල් වලට නොඑක් නම් තියෙනවා ලෝකේ. අම්මා, තාත්තා, දුව, පුතා, සාමියා, බිරිඳ, සහෝදරයා, සහෝදරිය, නෑයා, හිතවතා, සල්වැසියා, ගේ දොර ඉඩ කඩන්, වතු පිටි, ව්‍යාපාර, දීපල, රන් රිදී, ආභරණ, මුතුමැණික්, යාන වාහන, මේ නොඑක් නමින් නම් කරලා තියෙනවා. හැබැයි මේ මොන නමින් නම් කරලා තිබුණත් මේ හැම දෙයකටම කියන්න පුළුවන් එක නමක් තියෙනවා. ඒ ඔක්කොම ජරා මරණ. ඒ හැම දෙයක්ම ජරාවටපත් වෙන, මරණයටපත් වෙන දේවල්. එතකොට අපි මොන නමින් ගත්තත් අරගෙන තියෙන්නේ මොනවද? නම සොඳුරුයි. නම හදවතට සනිමීපයි. හැබැයි අපි මොන නමින් අරගත්තත් අරගෙන තියෙන ජරා මරණය. එයි ඒ හැම දෙයක්ම ඉපදීම ස්වභාව කොට ඇතනම්, ව්‍යාධිය ස්වභාව කොට ඇතනම්, ජරාව ස්වභාව කොට ඇතනම්, මරණය ස්වභාව කොට ඇතනම් මං අරගෙන තියෙන ඒවා. එතකොට මම වගේ කියලා යම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ස්කන්ධ පහටම අයිති හෝ එකකට හෝ අයිති යමක් අරගත්තා නම් ඒ ගත්ත දේත් එක්කම නොපෙනී සැඟවි හෝ තිබුණේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ස්වභාවය. අන්න ගින්නේ ස්වභාවය. අර ගිනි ජාලාවේ, ගිනි මැලේ, එහෙම නැත්නම් ගිනි දැල්ලේ ස්වභාවයක් තිබුණා. දවන, තවන ස්වභාවයක් තිබුණා. අපි මේ ලෝකේ ඇලුම් කළත් නොකළත්
මමය මගේය මගේ ආත්මය කියලා ගත්තත් නොගත්තත් රූපයට වේදනාවට සංඥාවට සංඛාරයට විඥාණයට අයිති ස්වභාවයක් තියෙනවා ධර්මතාවයක් තියෙනවා ඒක තමයි දිරීම ලෙඩවීම මරණය කියන මේ ලක්ෂණ ටික අපි මම මගේ ආත්මය කියලා ගත්තත් නොගත්තත් ඒ ධර්මයන්ට උරුම ආවේනික ස්වභාවික ධර්මතාවය තමයි දිරීම ලෙඩවීම මරණය කියන මේ ලක්ෂණ ටික. එතකොට ඒක ස්වභාවයක්. ඒ ධර්මයන්ට අයිති ස්වභාවික ලක්ෂණයක්. දැන් මම මේ ස්වභාවික ලක්ෂණයෙන් යුක්ත මේ යථාර්ථය වැහිලා නොදක ඒබඳු රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් මම මගේ ආත්මය කියලා ගත්තොත් මම දැකලා හෝ නොදැක දැන හෝ නොදැන අරගෙන තියෙන්නේ අර ස්වභාව ලක්ෂණ වලින් යුක්ත රූපාදී ස්කන්ධය. එතකොට දැන් මම මගේ කියලා ගත්ත මේ රූපාදී ස්කන්ධයන්ගේ අර ස්කන්ධ ලක්ෂණය ස්වභාවික ලක්ෂණය මතු වෙනකොට ඒක ස්වභාවික ලක්ෂණය මතු වෙනකොට දැන් ඒක මගේ වෙලා දැන් මේ ස්වභාවික ලක්ෂණ ටිකත් මට අයිති වෙලා මම රූපයයි ගත්තේ සොඳුරු ප්‍රිය අරමුණක් හැටියට හැබැයි රූපේ ස්වභාවයේ යථාර්ථය දිරීම ලෙඩවීම මරණය නම් දැන් ඔන්න මේ රූපේ දිරනකොට ඔන්න මම දිරනවා මගේ කෙනා දිරනවා මම ලෙඩ වෙනවා මගේ දුව පුතා ස්වාමියා බිරිඳ අම්මා තාත්තා ලෙඩ වෙනවා මම මැරෙනවා මගේ දුව පුතා ස්වාමියා බිරිඳ අම්මා තාත්තා මැරෙනවා අන්න මරණය මගේ වෙලා ජරාව මගේ වෙලා ව්‍යාධිය මගේ වෙලා අපි ඔය ටික මම මගේ කියලා ගත්තේ නැහැ හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටික මම මගේ කියලා ගත්තා අරගන්නකොට ඒකත් එක්කම නොමිලෙම ලැබිච්ච ටික තමයි ජරා ව්‍යාධි මරණ ටික මේ ටික තියෙනකොට ඇති ශෝක කරන්න ಗುಣ කියා නම කියා හඬන්න පරිදේවයට කායික දුක් මානසික දුක් ඇති වෙන්න දැවීම් තැවීම් ඇති වෙන්න මේ ටික හොඳටම ඇති එතකොට ඔන්න දැන් අපට පේනවා අර පහන් දැල්ලේ ස්වභාවයක් තිබුණා දවන තවන ස්වභාවය. හැබැයි ඒක කවුරුවත් හොයාගෙන ගිහිල්ලා දැව්වේ නෑ, තැව්වේ නෑ. පළඟටියන්ව හොයාගෙන ගියේ නෑ ගිනි දැල්ල. දැන් මේ රූපාදී ස්කන්ධයන්ගේ මේ දුක්ඛ ලක්ෂණ ටික කවුරුවත් හොයාගෙන ගිහිල්ලා මේ දුක දෙන්නේ නෑ කාටවත්. කවුරු හරි මේ ලක්ෂණ වලින් යුක්ත රූපය අරගත්තොත් ඒකේ පාඩුව අලාභය තමන් විඳින්න ඕන. දැන් කඩේට ගිහිල්ලා දිරච්ච ඇඳුමක් සල්ලි දීලා ගෙන ආවොත් ඒකේ අලාභය ඒකේ පාඩුව තමන් විඳ දරා ගන්න ඕන. කඩේට ගිහිල්ලා ලස්සනයි හොඳයි කියලා කුණු වෙච්ච එළවලුවක් ගෙන ආවොත් ඒකේ අලාභය තමන් විඳ දරා ගන්න ඕන. ඒ වගේ අපි මතු පිට පෙනුමට හරි ලස්සනයි සුන්දරයි සැපයි කියලා මේ රූපාදී ස්කන්ධයන්ට රැවටුනොත් ඒ තුල සැඟවිලා තියෙන අර ලක්ෂණ ටික බාර ගන්න වෙනවා. අන්න
අර මම කිව්වා පළඟැටියා ගිනි දැල්ලේ ස්වභාවය කිසිම වෙනසක් කරන්නේ නැහැ. ගිනි දැල්ල පිළිබඳව යම් අවබෝධයක් විතරක් ලබනවා. මෙන්න මේ ගිනි දැල්ල මේ ස්වභාවයෙන් යුක්තයි කියලා. ලං වුණ, දවන, තවන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ දැක්ම මේ නුවණ ලැබුණොත් පළඟැටියා ගිනි දැල්ලෙන් පහස හොයන්නේ නැහැ. සැප හොයන්නේ නැහැ. එතන සැප හොයන්න නොගියොත් එතනට ඇලුම් නොකළොත් ඒ පළඟැටියට දැවීමෙන්, තැවීමෙන්, පිලිස්සීමෙන් වෙන දුක එන්නේ නැහැ. දුකෙන් මිදෙනවා. ඔන්න අපිත් ඒ තැන තේරුම් ගන්න ඕන මේ පංච උපාදානස්කන්ධේ පවත්නා ජරා ව්‍යාධි මරණ ස්වභාව ලක්ෂණ ටික තේරුම් අරගෙන දැකලා මෙන්න මේ ස්කන්ධ ටික මේ පංච උපාදානස්කන්ධය මෙන්න මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද කියලා දැකලා තේරුම් අරගත්තොත් ඒ රූපාදී ස්කන්ධයන්ගේ තියෙන ලක්ෂණය කිසිම වෙනසක් කරන්න ඕනේ නෑ. පළඟැටිය පහන නිවන්න ගියේ නෑ. ඒ දැක්ම, ඒ අවබෝධය විතරයි අවශ්‍ය උනේ. පළඟැටිය ගිනි දැල්ලෙන් පහස හොයන්න ගියේ නෑ. අපිත් මෙන්න මේ පහ තිබියදීම මේ පහේ ස්වභාව ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්, ජරා ව්‍යාධි මරණ වශයෙන් මේ ධර්මතාවයෙන් යුක්තයි කියලා මෙහි යම් දැක්මක් ඇති කරගත්තොත් ඒ දැක්ම ඇති කෙනා මේක ලස්සනයි, මේක සුබයි, මේකෙන් සැප හොයන්න ඕන, මට අයිති කරගන්න ඕන කියන වැරදි කල්පනා, වැරදි මනසිකාර පවත්වන්නේ නැහැ. මේකට ඇලෙන්නේ නැහැ, මේකට බැඳෙන්නේ නැහැ, මේකට අහු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේකට කියනවා මාර පායාසය කියලා. මාරයාගේ තොණ්ඩුව. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මාරයාගේ පායාසය, මාරයාගේ තොණ්ඩුව. මේ මාරයාගේ තොණ්ඩුවට බෙල්ල දාන්නේ නැහැ කවුරුවත්. මේ ඇත්ත දැක්කොත්. අන්න එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන මම මගේ ආත්මයේ වශයෙන් නොගෙන අතහැරියොත් මොකද වෙන්නේ? ජරා දුක විඳින්න වෙන්නේ. ඒ රූපේ දිරයි. මම දිරනවා නෙමෙයි. මගේ එක දිරනවා නෙමෙයි. රූපේ ලෙඩ වෙයි. ඒක මට වුණා නෙමෙයි. මම ලෙඩ වුණා නෙමෙයි. ඒක රූපේට අයිති ධර්මතාවය. රූපේ මියයි. ඒක මම මැරෙනවා නෙමෙයි, මගේ අය මැරෙනවා නෙමෙයි. ඒක ධර්මතාවයක්. අන්න බුදුරජාණන් වහන්සේ, ආර්යයන් වහන්සේලා ජරාව තිබියදී ජරා දුකෙන් මිදිලා වැඩ හිටියා. මතකයි නේද? උන්වහන්සේගේ සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි. 80ක් කුඩා ලකුණෙන් යුක්තයි. අනේතානන්ද හාමුදුරුවන්ට එදා සිවුර පාත් කරලා සිරුර පෙන්නලා කියනවා, ආනන්ද බලන්න මගේ සිරුර හැටි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් කුඩා ලකුණින් භ්‍යාම ප්‍රභා මාලාවෙන් ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් යුක්ත මගේ සිරුරත් ආනන්ද දැන් දි รา ගිය ගැලක් වගේ. අන්න බුදු සිරුර දිරලා ජරාව එතන තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ට ජරා දුක නැහැ. මගේ එක දිරුවා නෙමෙයි මේ. රූපේ දිරුවා. ඒක රූපේ ලක්ෂණය. උන්වහන්සේට දුක නැහැ. උන්වහන්සේ බොහෝම ලෙඩ වුණා. අර කුසිනාරාවට යමින් සිටියේදී වරක උන්වහන්සේ පාවා නුවරදී දෙඩි ලෙස ගිලන් වෙච්ච වෙලාවේ පසුදින උන්වහන්සේ බුදුහාමුදුරන්ට කියනවා, නේ බුදුහාමුදුරුවනේ ඊයේ මම නම් හරියට බය වුණා. මට ධර්මයත් අමතක වෙලා ගියා.
දිශාවනුත් අමතක වෙලා ගියා. ඔබ වහන්සේ පිරිනුවම් පාවි කියලා. බලන්න ඒ තරම් බරපතල රෝග තත්වයකට මුහුණ දෙන්න උනා. ව්‍යාධිය උන්වහන්සේ ළඟ දීලා තියෙනවා. හැබැයි අපි කියන උන්වහන්සේ දුකෙන් මිදිලා. මොන දුකෙන්ද? ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදිලා. දැන් බලන්න උන්වහන්සේ ගැන හොයනකොට ජරාවක් තිබෙනවා, ව්‍යාධියක් තිබෙනවා. හැබැයි ව්‍යාධි දුක නෑ. මම ලෙඩ වුණා හෝ මගේ දේ ලෙඩ වුණා කියන මුලාව එතන නෑ. ඒක උන්වහන්සේලා දකින්න ධර්මතාවයක්. මේ රූපයට අයිති ආවේනික ස්වභාවික ධර්මතාවය. උන්වහන්සේ කුසිනාරාවේදී පිරිනුවම් පෑවා. පිරිනුවම් පාන්නට ආසන්නව භික්ෂුන් කැඳවලා අවවාද කළ අප්‍රමාදේන සම්පාදිත. මේ හැම දෙයක්ම නැසෙන සුළුයි කියලා. මරණයත් එතන තිබුණා. හැබැයි මරණ දුකින් උන්වහන්සේ මිදලා හිටියා. මම මැරෙන්නයි යන්නේ, මේ ඔක්කොම අතහරින්න වෙනවා දැන් කියලා දුකක් උන්වහන්සේට තිබුණේ. අන්න ධර්මතාවය තේරුම් ගත්තාම, ස්වභාවය තේරුම් ගත්තාම, ඇත්ත ඇති සැටියෙන් දැක ගත්තාම පුළුවන් මේ ලෝකෙම ජාති ජරා ව්‍යාධි මරණ දුකින් මිදිලා ඉන්න. රහතන් වහන්සේලා කියලා කියන්නේ අන්නේ දුකින් මිදුණු පිරිස. අර පළඟෙටි අර ඇත්ත දැක්කහම ඒකෙන් සැප හොයන්න නොගිය නිසා, මම මගේ කරගන්න නොගිය නිසා පළඟෙටිය දැවීමෙන්, තැවීමෙන්, පිලිස්සීමෙන් ඇතිවෙන දුකින්, වේදනාවෙන්, මරණයෙන් මිදුණා වගේ ඔබටත් මටත් මෙන්න මේ ජීවිතය තුළ මේ ස්කන්ධයන්ගේ තියෙන යථා ලක්ෂණය දැක්කොත්, තේරුම් ගත්තොත් අන්න ඒ දැක්මමයි, ඒ අවබෝධයමයි මෙලවින්ම අපිව දුකින් නිදහස් කරන්නේ. ඒ නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මෙන්න මේ අපි බැඳිලා, ඇලිලා, ගැටෙන මේ පංච උපාදානස්කන්ධයෙහි ඇත්ත හොයාගන්නයි කියලා. ඇත්ත ඇති සැටියෙන් දකින්න කිව්වොච්චරයි කිව්වේ. ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් කලකිරෙනවා. කලකිරුණොත් නොඇලෙනවා. නොඇලුනොත් මිදෙනවා. මිදුනොත් මිදුනේ යන නුවණ ලැබෙනවා. මිදුනේ යන නුවණ අරහත් බල ප්‍රතිවේක්ෂා ඥානය ලැබුණොත් කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති. ජාතිය ක්ෂේවිය බඹසර වැස නිමවිය සිව් මගින් කළ යුතු සියලු කටයුතු නිමා කරන ලදි කියන මේ උදාන වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට මේ උදානේ නගන්නේ කවුද? රහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානය ලැබපු කෙනා, රහතන් වහන්සේ. රහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානය ලබන්නේ මිදුණු කෙනා. මිදෙන්නේ කවුද? නොඇලුනොත්. නොඇලෙන්නේ කවුද? කලකිරුණොත්. කලකිරෙන්නේ කවුද? ඇත්ත ඇති සැටියෙන් දැක්කොත්. කුමකද ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන? රූපේ පරිජානාති, වේදනං පරිජානාති, සංඥං පරිජානාති, සංඛාරේ පරිජානාති, විඥානං පරිජානාති. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. ඔය පහේ ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න ඕන. මේ ලෝකෙ කොහේවත් තියෙන දෙයක් නෙමෙයි මේ ඇත්ත ඇති සැටියෙන් දකින්නවා කියන්නේ. දැනුත් අපි ළඟම අපි පරිහරණය කරන මේ ස්කන්ධ පහේ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි කරන්න තියෙන, වෙන මොකුත් නැහැ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඔය ස්කන්ධ පහේ ඇත්ත ඇති සැටියෙන් දැකීම ඔය ආකාරයෙන් පෙන්නලා මේ ස්කන්ධ පහේ ඇත්ත ඇති සැටියෙන් දකින ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. එය උන්වහන්සේ සතර සතිපට්ඨානය කියලා නම් කළා.
එතකොට සතර සතිපට්ඨානය භාවිතා කරනවා කියන එකයි පංච උපාදානස්කන්ධය ඇති සැටියෙන් සොයනවා කියන එකයි දුක පිරිසිඳ දකින්නවා කියන එකේ වචනවල වෙනසක් තියෙනවා, අක්ෂරවල වෙනසක් තියෙනවා. හැබැයි පදගත අර්ථයේ කිසිම වෙනසක් නැහැ. සතර සතිපට්ඨානය වඩනවා කියලා කිව්වත් පංච උපාදානස්කන්ධය ඇත්ත සැටියෙන් දකින්නවා කිව්වත් දුක පිරිසිඳ දකින්නවා කියලා කිව්වත් තව උකට නම් ගොඩක් තියෙනවා. කොයි නමින් කිව්වත් එකක් කියවෙන්නේ අපි පංච උපාදානස්කන්ධේ ඇත්ත විමසීම. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා සතර සතිපට්ඨානයක් තියෙනවා. මේ සතර සතිපට්ඨානය තියෙන්නේ මේ පහ පිරිසිදු දකින්න. කායානුපස්සනාවෙන් අපි රූපේ කියන්නේ මොකක්ද, රූපේ ඇත්ත කුමක්ද කියලා විමසන වැඩපිළිවෙල කායානුපස්සනාව. වේදනානුපස්සනාවෙන් කරන්නේ වේදනාපාදානස්කන්ධයේ ඇති සැටියෙන් විමසන වැඩපිළිවෙල. චිත්තානුපස්සනාව කියලා කියන්නේ විඥානස්කන්ධයේ ඇති සැටියෙන් දකින විමසන වැඩපිළිවෙල. ධම්මානුපස්සනාව කියලා කියන්නේ සංඥා සංඛාර කියන ස්කන්ධ දෙකෙහි ඇති සැටියෙන් විමසන වැඩපිළිවෙල. එතකොට මෙන්න මේ වැඩපිළිවෙල තුල අර කාර්ය සිද්ධ වෙන්න ඕන. අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානය දක්වා අපේ නුවණ වැඩෙන්න ඕන. දැන් අපි දන්නවා එතකොට එහෙනම් අපි මේ ජීවිතය තුල වහවහාම දැක අවබෝධ කරගත යුතු කාරණා පහක් තියෙනවා. පිරිසිඳ අවබෝධ කරගත යුතු කාරණා පහක් තියෙනවා. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය. ඇයි පංච උපාදානස්කන්ධය ගැන හොයන්න ඕන? මේ පංච උපාදානස්කන්ධයට තමයි මම ඇලිලා ඉන්නේ. මම බැඳිලා ඉන්නේ. මම මගේ ආත්මය කියලා දැඩිව අරගෙන ඉන්නේ මේ පහ. මේ පහ නිසාම තමයි මට දුක කඳුල උරුම වෙලා තියෙන්නේ. ඒ නිසා මට දුක උපදවලා දෙන, දුක ඇති කරන මෙන්න මේ ස්කන්ධ පහෙන් මිදෙන්න, මේ මාර බන්ධණයෙන් මිදෙන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න නැතුව ඇඳුමක් ගලවලා විසි කරනවා වගේ මේක අතෑරලා යන්නත් බෑ ලේසියෙන්. වඳුරු ලාටුවක් වගේ මේකට ඇලිලා. දැන් මේක ඇලිච්ච අපි ගලව ගන්නත් ඕන බොහෝම උපක්‍රමශීලීව. අන්න ඒ වැඩපිළිවෙල තමයි අපි යෝනිසෝ මනසිකාරයේ නමින් නුවණින් විමසමින් අසා දැනගත යුතු වැඩපිළිවෙල වෙන්නේ. දැන් අපි දන්නවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඔන්න කායානුපස්සනාව වඩන්නේ කොහොමද? කය දිහා බලන්නේ කොහොමද? කයේ ඇත්ත හොයන්නේ කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එතන තියෙනවා ආතාපි කියනකොට වීරිය, සතිමා කියනකොට සිහිය, ඊළඟට නුවණ තියෙනවා සම්පජානෝ නුවණ, විනේය ලෝකේ දුරු කරනවා අවිජ්ජා දෝමනස්සය. එතකොට මෙතන තියෙනවා ඉන්ද්‍රිය ධර්ම හතරක්. ආතාපි කියනකොට විරියේන්ද්‍රිය, සතිමා කියනකොට සතීන්ද්‍රය, සම්පජානෝ කියනකොට පඤ්ඤේන්ද්‍රය, ලෝභ දේශ සංසිඳනවා කියන තැන සමාධි ඉන්ද්‍රය වඩනවා සද්ධා ඉන්ද්‍රිය වැඩෙන විදිහට. ලෝභ දේශ සංසිඳුවමින් හිත සමාධිමත් වෙන්න අනේ මේ බඳු ධර්මයක් දේශනා කළ ශාස්ත්‍රූන් වහන්සේ, ඒ බඳු සද්ධර්මයක් ඇසුරු කළ තුනුරුව මහා සංඝරුවන පිළිබඳව නොසිල් වෙන ප්‍රසාදයයි
උපදින්න ඕන. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්මයක්ම වැඩෙනවා මේ වැඩපිළිවෙල තුල. එතකොට අපි මේ පැත්තට යොමු වෙන්නේ නැහැ. යොමු විය යුතු සමස්ත වැඩපිළිවෙලක් හැටියට අපි මේ ගැන කතා කළොත් විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. දැන් වීරිය සිහිය වීරියෙන් සිහියෙන් නුවණ සම්පජානේ නුවණ මෙහෙයවනවා අවිජ්ජා දෝමනස්ස ලෝභ ද්වේෂයන් දුරු කිරීම සඳහා. දැන් ලෝභ ද්වේෂයෙන් අපි ඇලිලා බැඳිලා ගැටෙන්නේ රූපාදී ස්කන්ධයන් පිළිබඳවනේ. ඒ රූපාදී ස්කන්ධයන් පිළිබඳව උපදනා ඒ ඇලීම් ගැටීම් දුරු වෙන විදිහට නුවණ මෙහෙවනවා වීරිය හා සිහිය උදව් කරගෙන උපයෝගී කරගෙන. වීරියෙන් සිහියෙන් නුවණ මෙහෙවනවා මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව තියෙන මගේ ආත්මය වශයෙන් ගත්ත තෘෂ්ණා දෘෂ්ටි කෙලෙස් දුරු කරවීම විනාශ කිරීම සඳහා. මේ විනය්‍ය කියන වචනයෙන් කියවෙනවා කරුණු ගොඩක්. එතනින් කියවෙනවා විනය කියලා කියනකොට සංවර පහක් තියෙනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරයෙන් සංවුතව කියනකොට ඔන්න විනය එක පැත්තක් සම්පූර්ණයි. ඊළඟට තව පැත්තක් තියෙනවා ඒකේ තදංග වික්ඛම්බන සමුච්ඡේද මේ ආදී වශයෙන් පටිපස්සද්දි නිස්සරණ එතන කරුණු පහයි. මෙන්න මේ සියල්ලම මේ තුල කියවෙනවා. අපි දැනට ඒ සියල්ල පිළිබඳවම කතා කරන්න බෑ, වෙලාවක් නෑ. ඒ සඳහා අපි අවධානය යොමු නොකලත් මේ පින්වතුන් ඒ ගැන හොයන්න වේවි. සීල සංවරය කියනකොට බුදුහාමුදුරුව අපට පනවපු ශික්ෂාපද ටික. ඔබට නම් පන්සිල් හරි ලේසි. පන්සිල් පද ටික රැකෙනකොට සීල සංවරයෙන්. ඒ කියන්නේ ලෝභ ද්වේෂ ආදී මේ අකුසලයන්ට යන්න තියෙන ඉඩ වළක්වලා මේ ඇත්ත ඇති සැටියෙන් දකින වැඩපිළිවෙලේ මූලික අවශ්‍යතාවය එතනින් ඉටු වෙලා. සති සංවරය කියලා කියනකොට ඉන්ද්‍රිය සංවරය. ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු ගැටුණාම නිමිති නොපිහිටනසේ ආයතන සුරක්ෂිත කිරීම ඉන්ද්‍රිය සංවරය. ඥාන සංවරය කියලා කියන්නේ පරිහරණය කරන සිව්පසය නුවණින් අර්ථ පරීක්ෂා කරලා පරිහරණය කිරීම. කන්ති සංවරය කියලා කියන්නේ මේ ගමනේදී මැසි මදුරුවන්ගෙන් වෙන, සීතලෙන් උෂ්ණයෙන් වෙන, බඩගින්නෙන් පිපාසයෙන් වෙන, නොඑක් උවදුරු වලින් ගෙන දෙන සියලු පීඩාවන් විඳ දරා ගැනීමේ හැකියාව මේ ගමනට ඕන කරනවා. ඊළඟට uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජාති විනෝදේති බ්‍යන්ති කරෝති යන බව. උපන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ආදී පාපක අකුසල යම් විතර්කයෝ උපදී නම් ඒවා වීරියෙන් උපන් තැනම යටපත් කිරීමේ හැකියාව අපට තියෙන්න ඕන. මෙන්න මේ හැකියාවන් ටික තමයි අපි මේ ශාසනය තුල මූල ප්‍රතිපදාවන් හැටියට අපි ඉගෙන ගන්න භාවනා ක්‍රම තුල මේ කාර්යයන් ටික සීල සමාධි කියන තැන
මේ ටික යෙදෙනවා. ඊළඟට තදංග අපි తాවකාලිකව යටපත් කරනවා. දැන් ඔය ඇත්තෝ බුදු ගුණ භාවනාව වැඩුවා. ඒ බුදු ගුණ බුදුරුව ආරමුණු කරගෙන බුදු ගුණ භාවනාව වඩනවා කියන්නේ මොකද්ද? ඒ මානසිකාරයේ පවත්වන කාලය තුල හිතේ කෙලෙස් නැහැ. බුදු ගුණේම ආරමුණු වෙලා, මෛත්‍රියම ආරමුණු වෙලා. අන්න තදංගතාව. හැබැයි ඒක අවසන් වෙනකොට ආපහු කෙලෙස් අවදි වෙනවා. తాවකාලිකව යටපත් වීම තදංග. ඒක ටිකක් බලවත්ව කරගෙන ගියොත් වික්ඛම්බන. කල්ප ගණන් කෙලෙස් මතුවෙන්න නොදී යටපත් කරන්න පුළුවන්. දැන් නේව සංඥානා සංඥා වෙන බඹතලයක උපන්නොත් මහා කල්ප 84000ක් කල් කෙලෙස් මතුවෙන්නේ නැති වෙන්නේ යටපත් කළ වික්ඛම්බන. ඒ ධානයන්ගෙන් යටපත් වෙනවා. සමුච්ඡේද ඊටත් වඩා ඉහළට මේක වැඩුවාම නැවත නොහට ගන්න ස්වභාවයටම සමුච්ඡේද සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්. රහත් මාර්ගය දක්වා කරන්නේ අපි සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් සෝතාපන්න වෙනකොට අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන වශයෙන් උපාදාන වශයෙන් දිට්ඨි උපාදාන අත්වාද උපාදාන සීලබ්බත උපාදාන කියන තුනම සංසිඳවනවා. සෝතාපන්න භාවයේ තුලම සකදාගාමි වෙනකොට තව ටිකක්, අනාගාමි වෙනකොට තව ටිකක්, රහත් වෙනකොට තවත් ටිකක්. සියල්ල අවසන් වෙන්නේ එතනින්. ඊළඟට ඒ සියල්ලම කෙලෙස් සංසිඳුනහම ඵලය හැටියට පටිපස්සන්දි. සියල්ලෙන් මිදුණු තැන ලැබෙන සැහැල්ලු බව පටිපස්සන්දි. ප්‍රහාණය. ඊළඟට නිස්සරණය. නිවන. මේ දක්වාම නිවෙමින් සංසිඳමින් ගෙනියන ගමන තමයි මේ විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියනකොට. එතකොට මුල පටන් අරගෙන රහත් ඵලයෙන් පමණක් නෙවෙයි අනුපාදා පරිනිර්වාණය දක්වාම යන ගමනයි මේ විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියන වචනයෙන් දක්වලා තියෙන්නේ. එතකොට ඒ දක්වා අපි රූපාදී ස්කන්ධයන් පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් හොයනවා විමසනවා කියන කාර්යයයි සිද්ධ වෙන්නේ. හොඳයි පින්වතුනි, අපි එදා පෙරේදා කතා කළා ගිය සතියේ මේ ලෝකෝත්තර නිවනට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරයක් හා ලෝකයට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරයක් පිළිබඳව. දැන් මෙන්න මෙතනදී මෙන්න මේ දෙපැත්ත ගැනම කියවෙනවා. මේ දෙපැත්ත ගැනම කියන්න පුළුවන්. අපි මේ දෙකම දැනගන්න වෙනවා. එනිසා තව ටික වෙලාවයි මට තියෙන්නේ. එනිසා මම මගේ පොරොන්දුවත් ඉටු කරන්න ඕන කොහොම හරි මේක යන්තමින් හෝ සංක්ෂේප වශයෙන් හරි මේ තැන මොකද්ද කියලා කියා දෙන්න ඕන. අවශ්‍ය වුණොත් ඉදිරියේ දෙන දිනවල ඒක අපි වැඩි දුර විස්තර කරගන්න බලමු. දැන් අපි බලමු අපි රූපාදී ස්කන්ධයන් පිළිබඳවයි ඇල්ම තණ්හාව තියෙන්නේ. මම මගේ ආත්මය වශයෙන් අරගෙන තියෙන්නේ. මම මගේ ආත්මය වශයෙන් ගත්තා කියලා කියන්නේ සක්කාය දෘෂ්ටිය. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං රූපස්මින් වාත්තානං අත්තනීවා රූපං. මේ විදිහෙන් ස්කන්ධ පහම 20 ආකාරයකින් අපි මගේ ආත්මයකට අරගෙන තියෙනවා. මම මගේ කියලා බෙදලා තියෙනවා. ආධ්‍යාත්මික හා බාහිර මේ සියල්ල. එතකොට දැන් අපි එදා නිදර්ශනයක් පෙන්වුවා පඹයෙකු පිළිබඳව. අපිට මතු පිටින් මේ ගැන කතා කරනවට වඩා මේ ටික යම් තරමකට හෝ ලේසි මට ඇතුළතින් ආධ්‍යාත්මයෙන්ම
යම් නිදර්ශනයක් එකතු කරගෙන මේ ඩිංග කියලා දෙන එක. දැන් අපි දන්නවා අපි භාවනාවට වාඩි වුණාම ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කායानुපස්සනාව වඩනවා කියලා සතර සතිපට්ඨානය වඩනවා කියලා කරන්න තියෙන මේ ටික වීරියෙන් සිහියෙන් නුවණ මෙහෙවනවා ලෝභ ද්වේෂ සංසිඳන විදිහට. දැන් බලන්න ඕන අපිට මෙන්න මේ අත්දැකීම කොතනද යෙදෙන්නේ කියලා. අපි භාවනා සාමාන්‍ය ලෝකේ අපි අමතක කරලා භාවනාවට වාඩි වෙච්ච අවස්ථාවේ ලැබෙන අත්දැකීම් වලින්ම පටන් ගත්තොත් ලේසි. දැන් දිනෙත් පියාගෙන අපි පටන් ගමු ඒ පරිශ්‍රණය. දැන් ඔන්න අපි භාවනාවට පටන් ගත්තා. අපි හිතමු ආනාපාන සතිය වෙන්න පුළුවන්, බුදු ගුණ වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කායානුපස්සනාවේ හැටියට දෙතිස් කුණප පිළිබඳව ආනාපාන සතිය ආදී කැමැති යම් කමටහනක් උන්න භාවිතා කරන්න ගත්තා කියලා. ඔන්න දැන් අපි වීරියෙන් සිහියෙන් නුවණ මෙහෙවනවා. අනේ මේ රූපයේ මෙහෙම පෙනුනට මේකේ තියෙන්නේ මේ කෙස්ලොම් නිය නේද? එහෙම නැත්නම් ඒ Tamanට සුදුසු කැමැති කමටහනට අනුව නුවණ මෙහෙවනවා. ඔන්න මෙහෙම භාවනා කරනවා දැන් අපි. උපන්න කුසල් දුරු කරලා නෝපන් කුසලයේ උපදවාගෙන උපන් කුසලයේ වඩනවා දැන් ඔන්න භාවනා කරනවා. මෙහෙම භාවනා කරමින් ඉන්නකොට ඔන්න අපි හිතමු අපට සිහි වෙනවා යමක්. සිහි වෙනවා යමක්. සිහි වෙනවා කියනකොට මේ ඇහැට පේනවා වගේම තරමින් ඒ දේ දර්ශනය වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි රෝස මලක්. දැන් අපිට මේවිලා පේනවා. දැන් අපිට අපේ ගෙදර සිහි වෙන්න පුළුවන්. දැන් මේ පරිසරය හැමෝම පේනවා. අම්මා තාත්තා දැන් සජීවීව පේනවා. අපි ඉගෙන ගත්ත පාසල පන්සල සජීවීව පේනවා. මෙන්න මේ සිහි වෙනවා කියන තැනින් අපි තේරුම් ගන්න පහසුවට මේ මට්ටමකින් මේ රළු මට්ටමින්ම හිතා ගන්න. දැන් ඔන්න බලන්න දැන් අපි හිතමු ඔන්න අපිට අපි ඊ타ත්ම කාලයක් ඇලුම් කළ ආදරය කළ ප්‍රිය කළ යම් කෙනෙකු සිහි වුණා කියන්නකෝ. ඉස්සර කාලේ ආදරය කළ ආලය කළ ඇලුම් කළ ප්‍රිය කළ කෙනෙක්ව දැන් සිහි වුණා කියලා. දැන් ඔන්න ඒ චිත්‍රය ඒ රූපය හිතට මැවුණා. දැන් ඊළඟට ඔන්න අඳුර ගන්න මේ අහවල් කෙනා. මෙයා තමයි. ඔන්න දැන් එයත් එක්ක කතා කරපු ඒවා ආශ්‍රය කරපු ඒවා ආපු ගියපු ගමන් බිමන් කළ කතා බහ නොයේ දේවල් ආරම්භයේ ඉඳලා අග දක්වා මේ මොහොත දක්වාම ඒ සියල්ල චිත්‍රපටියක් පටන් ගත්තා වගේ අඩුවක් නැතුව සිතේ මෙවෙන්න පටන් ගන්නවා. සමහර වෙලාව ඒකේ අවසානය ශෝකාන්තයක් නම් ඒක වෛරයෙන් අවසන් වෙච්ච තැනක් නම් ඊට හේතුපාදක වෙච්ච සිදුවීම් ටිකක් ඒකේ අවසානයේට දර්ශනය වෙන්න පුළුවන්. දැන් බලන්න දැන් අර අරමුණ දකිනකොටම සොඳුරුයි ලස්සනයි ප්‍රියයි මනාප අරමුණක්. ඔන්න අවිද්‍යාව ලෝභය හටගත්තානේ. දැන් ඊළඟට ඒ අරමුණ ගැන සිහි කරන්න ගියාම යා මෙහෙමත් කළා මෙච්චර මෙහෙම ඉඳලා මෙහෙම වුණා කියලා ඒ ටික හිතනකොට අන්න අකමැත්ත පටිග දෝමනස්ස පැත්ත. අකමැති පැත්ත පටන් ගත්තා. දැන් ඒ අරමුණ බාර ගත්තොත් ඔය දෙකට වැටෙනවාමයි. දැන් හිතේ මැවිච්ච
ඒ සලකුණ පුද්ගල භාවයෙන් අරගත්තොත් ලෝභයට, ද්වේෂයට නොඇටි, අවිද්‍යා දෝමනස්සයට නොඇටි පවත්වන්න අමාරුයි. ওই දෙකෙන් එකකට දෙකටම හෝ වැටෙනවා. දැන් අපි හිතමු අම්මා තාත්තා මේ දසුන සිහිපත් වෙලා අම්මා තාත්තා කියන පුද්ගල භාවයෙන් මේක බාරගත්තොත් අම්මා තාත්තා කළ උදව් උපකාර උපස්ථාන සැලකිලි දුන්නු දේ පිළිබඳව සතුටෙන් සිහිපත් වෙන්නත් පුළුවන්. තමයි බලාපොරොත්තු වෙන දේවල් නොලැබීම නිසා ඇතිවෙච්ච අප්‍රසන්න අකමැති දෝමනස් සහගත බව ඒකම ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මා සිහිපත් වීම නිසා නේ අම්මා කොච්චර අපට ආදරේ සතුටක්. ඒකම අම්මා දැන් දිරලානේ. අම්මා ලෙඩ වෙලා දැන්. අම්මව බලා ගන්න කෙනෙක් නැහෙනි කියලා. දෝමනස් සහගත බවකුත් වෙනවා. එතකොට අපි මෙන්න මේ හිතට සිහිපත් වෙන දේවල් පුද්ගල භාවයෙන් බාර ගන්නවා. ඒක තමයි අපි පුරුදු වෙලා තියෙන ක්‍රමය. මෙහෙම බාර ගත්තොත් මේ ලෝභ ද්වේෂ දෙකට යන ගමන වළක්වන්න බෑ. වළක්වන්න බෑ. මේ දෙපැත්තට වැටෙනවාමයි. එතකොට දැන් අපට ඉස්සෙල්ලාම තේරෙනවා දැන් මොන අරමුණ මෙන්න මේ විදිහට සිහිපත් වෙලා ආවත් එක්ක ලෝභයේ පැත්තට වැටෙනවා එක්ක ද්වේෂයේ පැත්තට වැටෙනවා. දැන් මට සිහියෙන් වීරියෙන් නුවණ මෙහෙවන්න තියෙන්නේ මේ ලෝභ ද්වේෂ සංසිඳවන්න යටපත් කරන්න නැති කරන්න. දැන් මම කොහොමද කරන්නේ? දැන් මම කොහොමද කරන්නේ මේක කියන ක්‍රමේ දන්නේ නැත්නම් කායानुපස්සනාව වඩනවා කියන එකක් කරෙන්නේ නැහැ. දැන් අපි කායानुපස්සනාව වඩනවා කියලා ආස්වාසයේ ප්‍රාස්වාසයේ ගනිමින් බලමින් හිටියා කියලා මේ කාර්යය ඒ තුල සිද්ධ වෙන්නේ නැත්නම් අපි වීරියෙන් සිහියෙන් නුවණ මෙහෙවුවා වෙන්නේ නැහැ. එතකොට දැන් අපි දැනගන්න ඕන අපි කරන භාවනාවට කමඨහනට අනුව අපි කටයුතු කරනවා වෙන්න නම් මෙන්න මේ කියන අරමුණු සිහි වෙලා මේ ලෝභ ද්වේෂ කියන දෙපසට වැටෙන්න යන තැන ඒ අවදානම වළක්වන්න ඕන. ඒකට පළවෙනි පියවර තමයි අපි ඒ නූපන්න කුසල් නූපදින්න උපන්න කුසල් දුරු වෙන්න ඒ බඳු නිමිති පහළ වීම වළක්වාලන්න අපි දැඩි කොට කර්මස්ථානයකට සිහිය තබනවා. කැමැති ඕඩම කර්මස්ථානයකට සිහිය තබනවා. හැබැයි ඒක ශක්තිමත් නෑ. ඒවා බිඳගෙන පෙරලගෙන අර පරණ මතකයන් එනවා. පරණ මතකයන් එනවා. මෙන්න මේ එන මතකය තමයි ඔය තියෙන ඉන්න බවට සිහිපත් වෙන ස්වභාවයට තමයි භව කියලා කියන්නේ. භවය කියලා කියන්නේ කර්ම භවය. දැන් S2 පියාගෙන බලන්න මෙතන අරයා ඉන්නේ අතන අරයා ඉන්නේ අතන එහා එක්කෙනා අරයා ඉන්නේ අතන මෙයා ඉන්නේ මෙතන හාමුදුරුවෝ ඉන්නේ අතන බුදුහාමුදුරුවෝ ඉන්නේ මෙතන දොරටු තියෙන්නේ අතන ගේට්ටුව තියෙන්නේ මෙතන පඩිපෙළ තියෙන්නේ මෙතන මේ ඔක්කොම තියෙන බවට අහු වෙනවනේ. දැන් බලන්න ගෙදර තියෙනවා. ගෙදර ඉන්න අය තියෙනවා. පාර මුළු ලෝකයක්ම තියෙන බවට ඉන්න බවට මනසට අහු වෙන වටපිටාවක් තියෙනවනේ. තියෙනවා ඉන්නවා කියලා පෙනෙන ස්වභාවය. ඔන්න ඕක තමයි භවය කියලා කියන්නේ. එතකොට භවය කියලා කියනකොට අපි හිතෙන්ම මතු කරගත් මානසික ස්වභාවයක්.
තියෙන දේවල්ම පේනව නෙමෙයි. දැන් ඔබ හිතන්නකෝ ගෙදර ගැන සිහි කළොත් ඔය තියෙන ගෙදර නෙමෙයි සිහි වෙන්නේ. තියෙන ගෙදර මේ ඔක්කොම ටික පේන්නේ හොඳට. හැබැයි දැන් ඔබට දැන් මේ මොහොතේ ගෙදර නම් දකින්නේ එහෙනම් දිවස් පහළ වෙලා තියෙන්න ඕන. මේ මොහොතේම තියෙන ගෙදර නම් ඔබට සිහි වෙන්නේ දැන් මේ වෙලාවේ ගෙදර ඉන්නේ කවුද කියලාත් පේන්න ඕන. මේ වෙලාවේ ගෙදර නැත්තේ කවුද කියලාත් පේන්න ඕන. ගෙදර ඉන්න අය දැන් මේ වෙලාවේ මොකද්ද කරන්න කියලාත් පේන්න ඕන. එහෙම පේන්නේ නැහැ. එතකොට අපිට තියෙන බවට මැවිලා පේන ඒවා ඔක්කොම වර්තමාන ඒවා නෙමෙයි. අතීත ඒවා. අතීතයේ අපි තණ්හාවෙන් උපාදානයෙන් එකතු කරගත්ත කුණු තමයි ඔය මතක් වෙන්නේ. අපි භාවනාවට පටන් ගත්තාම මතක තියාගන්න ඔය මතක් වෙනවා කියලා කියන්නේ මේ අතීත කුණු කන්දල්. ඒවට කියන්නේ කර්ම භව. භවයේ තියෙන බරපතලකම මොකද්ද? භවපච්චය ජාති. භවය ජාතිය ඉපදීම ඇති කරනවා. කොහොමද ඉපදීම ඇති කරවන්නේ? දැන් සමහර වෙලාවට ඔබේ ඥාතිවරයා මිය ගිහිල්ලා. මිය ගිය කෙනෙක්. දැන් අපි ඉගෙන ගත්ත පාසලේ දැන් ඒ විදිහට නැහැ. හැබැයි දැන් අපි සිහි කළොත් අපිට සිහි වෙන්නේ දැන් තියෙන විදිහ නෙමෙයි. අපි ඉස්සෙල්ලා දැකපු විදිහ. ඥාතිවරයා මිය ගියත් අපිට සිහි වෙන්නේ ඉස්සෙල්ලා හිටපු විදිහට. දැන් බලන්න මරණ මොහොතක ඔය සිහි සටහන අරමුණු වුණොත් මරණාසන්නයේ ජවන් සිතකට අරමුණු වුණොත් ඒ නිමිත්ත ප්‍රමාණවත් පරලෝක ප්‍රතිසන්දිය ගන්න. කොහේ හරි තැනක ඒ අරමුණ දිහා බලපු ස්වභාවය අනුව ලෝභයෙන් බැලුවා නම් අපායේ, ද්වේෂයෙන් බැලුවා නම් අපායේ. මේ වගේ තැනක උපදින්න ඒ නිමිති දැන් ජීවත් වෙලා ඉන්න ඕනේ නෑ. මේ ගිය අරමුණු පවා අතීත අරමුණු. අපිට හැම මොහොතකම එන්නේ අතීත අරමුණු, අතීත ඒවා. දැන් භාවනාවට වාඩි වුණාම ඔය සිහි වෙනවා කියලා කියන්නේ අතීත භව. භවපච්චය ජාති කියනකොට අපි හැමතිස්සෙම මෙන්න මේ අරමුණක්, මේ නිමිත්තක් සිහි කරගෙන තමයි ඊළඟට ආත්ම භාවයට කර්ම නිමිති හදාගන්නේ. මේ නිමිත්තක් ඇසුරු කරගෙනමයි අපි උපතට යන්නේ. ඒ විතරක් නෙමෙයි දැනුත්. දැන් මේ වාඩි වෙලා ඉන්න ඔබ නැගිටලා මේ ඔළුව හරවන්නේ මොකද? සිතින් මොනවා හරි සිහි වෙලා. මොනවා හරි දෙයක් සිහිපත් කරලා. සිහිපත් වෙච්ච දේ හොයන්නයි මෙහි ඔළුව හැරෙන්නේ. දැන් ඔබට දැන් සිහි වෙලා පල්ලෙහා තේ එකක් බොන්න ඕන. පල්ලෙහා ඇති දැන් වතුර මුට්ටිය උණු වෙනවා ඇති. දැන් හිතේ සිහි වුණේ. දැන් මුට්ටිය දැන් හිතේ තියෙන මුට්ටිය පෙවුන්නේ නැහනේ. දැන් අන්න හිතේ පරණ මතකයේ සිහි වුණා. දැන් ඔබට නැගිටලා යන්නම හිතෙනවා. තේ මුට්ටිය බලාගෙන. ඒ විදිහගෙන යනවා. මේ යනවා කියන ගමනයි මරණයෙන් එහා පැත්තට යනවා කියන ගමනේ වෙනසක් නැහැ. දැනුත් හිතේම යමක් සිහි කරලා සිහි කරගත්ත දේ බලන්නයි සිහි කරගත්ත දේ හොයන්නයි යන්නේ. මරණ මොහොතේදීත් ඔය විදිහමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් ඔය මතකයට එනවා කියන එක තමයි අපිට තියෙන භයානකම දේ. ඔය මතකයට එනවා දේත් එක්ක තමයි අපි ඇලීම් ගැටීම් හදාගන්නේ. ඒ විතරක් නෙමෙයි. කුසල් පින් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උපදින ඒවා මතක් වෙන්නේත් උතනින්මයි. එතකොට දැන් අපිට උතනදී සිද්ධ වෙනවා පළමුව ලෝභ ද්වේෂය, ඊළඟට ඒක ඊටාත්ම සියුම් වෙලා මේ කුසල පුණ්‍ය වශයෙන් සිහි වෙන දේවල් පවා අපට සංසිඳුවන ලෝභය හා මිශ්‍ර වෙච්ච ධර්මතා හැටියට හඳුනා ගන්න වෙනවා ඒක එහාට යනකොට. ඒ නිසා දැන් අපි භාවනාවට වාඩි වුණාම
ඔන්න ඔය අරමුණක් ලැබුණාම අපි පුද්ගල භාවයෙන් අරගෙන යා මෙහෙමයි කියලා හිතනවා ලෝභ දේශ උපදිනවා. දැන් අපිට ඒ නිමිත්තම පුළුවන් පුද්ගල භාවයෙන්ම අරගෙන ලස්සනයි සොඳුරුයි කියලා පේන කෙනෙක් හරි අකමැති ද්වේෂ අරමුණක් හැටියට පේනවා නම් හරි මේ කොතන වුණත් අපිට පුළුවන් දැන් මේ ලස්සනට පේන මේ පුද්ගලයෙක් හැටියට පේන තැන තියෙන්නේ මේ පඹේකට රැවටුණා වගේ නේද මෙතන තියෙන කෙස්ලොම් නේද සම්මස්නහරයට ඇට මිදුළු වකුගඩුවක් මාදලු පෙනහළු ලේසරව සෙම්සොටු මේවා නේද මේවා තියෙන තැනක නේද මෙහෙම මිනිස්සෙක් වගේ පේන්නේ කියලා අර සම්මතයේ තුලම අර ලෝභ දේශ සංසිඳන විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් බලන්න ඕන මෙන්න දැන් මේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට හමු උනේ කොතනද මොකද්ද? අර පුද්ගලයෙක් කියන දැනගැනීමට ඇවිල්ලා ඊට සාපේක්ෂකව අපට ලෝභ දේශ සංසිඳවන වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒක ලෝකයට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරය. ලෝකයට සාපේක්ෂක නොවන নিরপেক্ষ මනසිකාරය වෙනවා අපිට සත්වයක් පුද්ගලයෙක් කෙනෙක් කියලා දැනගැනීමකට හේතු වෙච්ච කරුණ ගැන. ඉන් එහා පැත්ත බලන එක. අපිට දැන් භාවනා කරගෙන යනකොට අහවල් කෙනා කියන දැනගැනීමකට යම් සලකුණක් පහළ වුණා නම් යම් දැනගැනීමකට ආවා නම් අන්න ඒ ආපු තැන තියෙනවා අර අපි ඉස්සෙල්ලා කතා කරපු උපාදානස්කන්ධ. ස්කන්ධ ධාතු ආයතන එතන තියෙනවා. දැනගැනීමක් කියලා තැනකට එන්න දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක්. මේ හතර තමයි අපිට හමු වෙන්නේ. මේ හතරට එනකොට ස්කන්ධ ටික පහු කරගෙනයි එන්නේ. දකින්න පුළුවන් ද ඇහැ නැතුව? ඇහැට රූපයක් නැතුව, චක්කු විඥානේ නැතුව, චක්කු සම්පස්සේ නැතුව, වේදනා සංඥා චේතනා නැතුව දකින්න බෑ. දකින්නවා කියනකොට මේ කරුණු ටික ස්කන්ධ ටික. ඇහැ රූපේ රූපස්කන්ධයට, චක්කු විඥානයේ විඥානස්කන්ධයට, ස්පර්ශයෙන් හටගන්න වේදනාව වේදනාස්කන්ධයට, සංඥාව රූප සංඥාව සංඥාස්කන්ධයට, රූප සංචේතනාව සංකාරස්කන්ධයට. දැන් අපි හොයන්න ඕන ඉගෙන ගන්න ඕන දැකීම කියන තැන මේ ස්කන්ධ කියන්නේ මොනවද කියලා. වෙන වෙනම ඉගෙන ගන්න ඕන අය ඇති. තේරුම් ගත්ත අයත් ඇති. තම තමන්ගේ බුද්ධ මට්ටමින් ඉදිරියට හොයන්න ඕන. එතකොට දැකීමක් කියනකොට මතක තියාගන්න ඕන මධ්‍ය මැද දැකීම. දැක්කේ මේකයි කියලා සාපේක්ෂක වුණොත් ඔන්න එක පැත්තකට ගිහිල්ලා. වැරදි පැත්තට ගිහිල්ලා. දැකීම ඇති උනේ මෙන්න මේ ඉන්ද්‍රිය, මේ ආයතන, මේ ස්කන්ධ ටික, මේ ධාතු ටික යෙදිලා කියලා. අන්න එහා පැත්තේ තියෙන ධර්මතාවයන්ගේ ඉපදීම නිරුද්ධ වීම, ඇතිවීම නැතිවීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම එතනින්. ඒ පැත්තෙන් බලා ගන්න පුළුවන් වුණොත් අන්න අපිට හම්බ වෙන්නේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ ටික ජරාව හා මරණය. උපං ටික උපන්න දිරනව මැරෙනවා. මේ ස්කන්ධ ටික ඒ එක්ෂණික ස්කන්ධ ටික ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට හම්බ වෙනවා. උන අනිත්‍ය කියන එක හම්බ වෙන්නේ උන එහා පැත්තෙන්. මෙහා පැත්තෙන් බලන අනිත්‍ය ත්‍රිලක්ෂණය මේ ශාසනයේ ටික නෙමෙයි. මේ ශාසනය තුල උගන්වන උදාර ලක්ෂණය අර සාපේක්ෂතාවයට ඇවිල්ලා මේ පැත්තෙන් දකින්න ටික නෙමෙයි. ඒකත් හොඳයි, ඒකත් කුසල්. ඒක භවගාමී. මෙන්න මේ දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් ඇති වුණා. ඇති උනේ මෙන්න මේ ස්කන්ධ ටික එදිලා. මේ ස්කන්ධ ටික මෙන්න මේ හේතු නිසා හට ගන්නවා මේ. ඒ හටගද්දී එතනම එක්ෂණයක් තුල නැසෙන ටිකක්. අන්න ඒ ටික දැනගත්තොත් අපි පහන් දැල්ල දැනගත්තා වගේ අර පළඟැටියා. එහෙනම් මේ බඳු ධර්මතාවයක් ඇති තැනක නේද මට මේ සත්වයේ පුද්ගලයේ කෙනෙක් හැටියට මේ රැවටෙන්නේ මෙතන නේද? මේ රැවටෙන තැන තියෙන්නේ මේ බඳු ලක්ෂණ ටිකක් නේද? වහ ඉපද නිරුද්ධ වෙන්නේ. උපජ්ජිත්වා නිරුද්ධාන්ති. ඉපදිලා නිරුද්ධ වෙන උපාද වය ධම්මිනෝ. ඉපදීම මැරීම ස්වභාව කොට ඇති ධර්මතා ටිකක් නේද මෙතන තියෙන්නේ. තේ සංූප සමෝසුකෝ. මේකෙන් වෙන්වීම නෙවෙද මහා සුඛය මහා සැපය. අන්න එතනින් එහා පැත්තේ තියෙන ධර්මතාවයන් ටික දැන දැක
තේරුම් ගත්තාම ඔන්න ඔතනට ඇලුම් කරන්නේ නැහැ එතකොට. මම මගේ ආත්මීය වශයෙන් ගන්නෙ නැහැ. භාවනාවේදී මේ පුද්ගලයෙක් වශයෙන් ගන්නෙ නැහැ. අරගෙන එයා මෙහෙම කළා මෙහෙම වුණා කියලා හිතන්නේ යන්නේ නැහැ. එතනින් එහා පැත්තට නමලා ඒ හටගත් ස්කන්ධයන්ගේ Nirodhe බලමින් මේ පැත්තට යන්න නොදී වළක්වනවා. අන්න ඒ බඳු මානසිකාරයකට අපේ මනස දියුණු කරන්න ඕන, යොමු කරන්න ඕන. අපි පස්සේ ගැන කතා කරමු. දැන් අපේ කාලේ ඉවරයි. ඉතින් ඒ ගැන තව ටික දුරටත් අපි සාකච්ඡා කරමු. ඉතින් ඒ සඳහා ඉඩ තබමින් අපි අනුශාසනාව නිමා කරනවා. හැමත සම්මා සම්බුදු සරණයි.